නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තුන්ලෝකාග්‍රව භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සීල සම්පත්තියෙන්ද සමාධි සම්පත්තියෙන්ද ප්‍රඥා සම්පත්තියෙන්ද උතුම් වූ විමුක්තියෙන්ද විමුක්ති ඥාන දර්ශනයෙන් සමන්නාගත වූ ශාන්තිනායක වූ ධර්මරාජානන් වහන්සේට සර්වචතා ඥානින් පිරිපුන් සංඛාණයක් ඇත්තා වූ දසබලධාරී සතුවිසරද සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ අවස්ථාවේදී ශිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ නමස්කාරය වේවා. උන්වහන්සේගේ සංඛාණයෙන් දැනවදාලා වූ දේශනා ප්‍රවදාලා වූ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්ම ස්කන්ධයට ශිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ නමස්කාරය වේවා. ආචාර්ය පුජ්‍යල මහා සංඝ රත්නයේට මම වැඳ නමස්කාර කරනවා මාගේ නමස්කාරය වේවා. බුද්ධ රත්නයේට ධම්ම රත්නයේට සංඝ රත්නයේට ත්‍රිවිධ රත්නයේටම ඒක චිත්තක්ෂණයක වාසයෙන් හෝ වේවා මේ අවස්ථාවේ වන්දනා කිරීමේ කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන්ද බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ අනන්ත වූ අපරිමාණ වූ ගුණ ආනුභාව බලයෙන්ද මේ පින්වත් අසාගෙන සිටින්නා වූ සෑම දිනාම මේ වෙනකොට දීර්ඝ කාලයක් පුරාම සිතින් කයින් වචනෙන් දාන සීල භාවනා ආදී වශයෙන් පුරාගත්තා වූ සිදු කරගත්තා වූ සියලුම කුසල ධර්මයන්ගේ පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාව බලයෙන් සෑම දිනාටම අද කියලා දෙන්නා වූ මේ ධර්ම කාණ්ඩය හොඳින් වැටහේවා තේරුම් ගන්නට ලැබේවා. ඒ සඳහා යෝනිසෝ මනසිකාර්ය පවත්වන්නට ලැබේවා. ඒ වගේම වචන පැහැදිලිව තීරුම් අරගෙන මේ පින්වත් හැම දිනාටම මේ ධර්ම මාර්ගයක් කොට සලකාගෙන යෝනිසෝ මනසිකාර්ය මේ ඇසීමේ ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කොට නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ විදිහට ප්‍රාර්ථනා කරමින් අද මේ තුන්තුන්ට අපි හිතාගෙන තිබුණා වූ අවස්ථාවට උචිත ධර්ම කාරණා ටිකක් කියලා දෙනවා. ඒ ධර්ම කාරණා අවසානයේදී සමහර වෙලාවට කෙනෙකුට ප්‍රශ්නයක් දෙයක් මතුවෙන්නත් පුළුවන් අවස්ථාව ලැබුණොත් අපි ඒක සාකච්ඡා කරමු. මම හිතන්නේ මේ කියන කාරණේ සමහර වෙලාවක මීට පෙර අපි මතක් කරලා දෙන්න ඇති කියලා හිතිල්ල පහළ වෙනවා. ඒ වුණත් මේ වෙලාවෙදිත් අපි මේ ගැන කතා කරමු. කතා කළ නැති වුණොත් අපිට ඒක ප්‍රයෝජනවත් වෙනවා. මේ ධර්මයේ එක තැනක සඳහන් වෙනවා අභිධර්මයේ සම්බන්ධයෙන් ගැඹුරට කතා කරගෙන යනකොට මේ පත්‍ය ධර්ම පිළිබඳව විස්තරයක් කරන තැන අනන්තර පත්‍ය කියලා එකක්. අනන්තර පත්‍ය. ඒකටම ගැළපෙන සමානන්තර පත්‍ය කියලා එකක් තියෙනවා. අපි මෙතන කතා කරන්නේ අනන්තර පත්‍ය කියන එකයි. මේ වචනේ තේරුම දැන් බලන්න මේ ඉස්සර වෙලාම අපි තේරුම් ගනිමු මේ වචනේ තිබෙනා වූ අදහස මොකක්දයි කියලා. දැන් මේකේ තියෙනවා શબ્දයක් මේ අන්තර කියලා. දැන් අන්තරය කියලා කියන්නේ අතර කියන එකයි. යම් කිසි ධර්මතහ දෙයකට අතර කියන එක. එහෙම නැත්නම් අපි හිතමු භෞතික වශයෙන් ගත්තොත් වස්තු දෙකක් අතර. ඒකට පාවිච්චි කරනවා අතර කියලා. වස්තු වශයෙන් ගත්තයින් පස්සේ අතර. ඒ වගේම තමයි අපි සඳහන් කරගන්නවා මේ කාල. ඒ කියන්නේ දවස් ගන්නවා තීරණය කරගන්න එක දවසක් ඊළඟට තව දවසක් අරගෙන මේ දවස් දෙක අතර. ඊළඟට සිද්ධි දෙකක් අතර එක සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ සිදුවීමයි තව සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ සිදුවීමටයි අතර. එතකොට මේ අන්තර කියන වචනය භාවිතා වෙන්නේ පාවිච්චි කරන්නේ යම් කිසි කාල වශයෙන් ඒකක දෙකක් හෝ
සිද්ධි වශයෙන් සිදුවීම් දෙකක් හෝ එහෙම නැත්නම් වස්තු වශයෙන් වස්තු දෙකක් හෝ මේ මේකක දෙකක් අතර කියන එක තමයි ඔය අන්තර කියන වචනේ කියන්නේ. අතරක් කියන එක ඔකේ අදහස. මම කියලා දෙන්නේ මේ වෙලාවේදී අන්තර කියන එක විතරයි. දැන් මේ අන්තර කියන එක අතරක් තියනවා කියන එකනේ. දැන් බලන්න අපි උදේ කෑම ගන්නවා. හැන්දෑවට කෑම ගන්නවා. ගිහිමේ පිරිස. එතකොට මේ දෙක අතර උදේ එකයි දවල් එකයි උදේ එකයි හැන්දෑවේ ගන්න අතර දහවල් කෑම වේලක් තියෙනවා. ඒකට කරුණු දෙකක් අතර එකක් තියෙනවානේ. ඒක අතර. ඊළඟට අද දවසේ තියෙනවා හෙට දවසේ තියෙනවා. අනිද්දා දවසේ තියෙනවා. එතකොට අදයි අනිද්දා දවසයි අතරට දවසක් තියෙනවා. අතර. එතකොට දෙකක්. මෙතන කියන්නේ මේ අනන්තර කියලා කියන්නේ එහෙම අතරක් නැහැ කියන එකයි. එහෙම කරුණු දෙකක් අතර අතරක් එන්නේ නැහැ. ඒ කියන්නේ අතරක් කියන්නේ නැහැ කියන එක. දැන් අද දවසයි හෙට දවසයි ගත්තාන් පස්සේ ඒ දවස් දෙකකට මැදින් අතරට එක දවසක් ආයෙන්නේ නැහැ. එහෙම දැන් ගෙවිගෙන යන්නා වූ දවස මේක උදාහරණයක් උපමාවක්. ගෙවිගෙන යන්නා වූ දවස අනිත් දවසක උදාවකට යම්කිසි ස්වභාවයක් ඉදිරිපත් කරනවා. එතකොට ඒ ඉදිරිපත් කරන්නේ වෙන දවසක් එතෙන්ට එන්න නොදී. අපි ඕලාරික අපිට සියුම් ස්වභාවයකට යන්නේ නැතුව ටිකක් මේ රළු ගුරුසු දැඩි උපමාවක් අරගෙන බැලුවොත් එහෙම දැන් අපි දවසක් ගත්තම අද දවසේ දිවිගෙන යනවා. අද දවසට නමක් කියලා කියනවා. අපි හිතමු අද මේ හැටියට බ්‍රහස්පතින්දායි කියලා. බ්‍රහස්පතින්දා ගෙවිගෙන යන්නේ සිකුරාදාවට උදාවක් සිකුරාදා උදාවෙන්ට උපකාරයක් කරන්නේ. දැන් බ්‍රහස්පතින්දා ගෙවුනේ නැත්නම් සිකුරාදා උදාවෙන්ට බෑ. සිකුරාදා ගෙවුනේ නැත්නම් සෙනසුරාදා උදාවෙන්ට බෑ. ඒ වගේ දැන් බ්‍රහස්පතින්දාව ගෙවිගෙන යනකොට මේ කාලය කියලා කියන්නේ මේ සංකල්පයක් කියන බව හැබැයි නමුත් මේක මේ තීරුම් ගන්නට කරන උදාහරණයක් සකස් කර ගැනීම. බ්‍රහස්පතින්දා ගෙවිගෙන යන්නේ සිකුරාදාවට උදාවට මේ උපකාරයක් කරගෙන. හැබැයි ඒ බ්‍රහස්පතින්දා උදව් වෙන්නේ සිකුරාදට නෙසල අනන්තර පත්‍ය කියලා ගත්තම ඒකේ මේ පළවෙනි දේ නැති වෙලා යනකොට දැනට ඇති වෙලා නැති දැනට හතරෙන් ඇති දිගහැරලා දාලා කියන එක නැතිලා යනවා. ආන්නේ ඒකට කියනවා ස්වාමීන් වහන්සේගේ ලයින් එක ඩ්‍රොප් වුණා මම හිතන්නේ දරුවත් මහත්තයා. හැමෝම බලන්න මයික් මියුට් කරලා කියලා. හොඳයි. ස්වාමීන් වහන්සේ මම හිතන අපව සම්බන්ධ වෙනවා කියලා ස්වාමීන් වහන්සේ. දරුවන් සර්ණයි. හොඳයි. ඉතින් ඒ අතරක් නොතියා අනිත් හිතකට පහළ වෙන්න උදව් උපකාර කරන උපකාර වීමේ ස්වභාවයක් තිබෙනවා. ආන්න ඒකට කියනවා අනන්තර පත්‍ය ගුණය අනන්තර පත්‍ය කියලා. එහෙම අනන්තර පත්‍ය ගැන කතා කරමුට අපි ඕක කොහොම තේරුම් අරගෙන දැන් අපි හිතමු මේ අපි මේ වෙනකොට ඉගෙන ගත්තා සිතුවිලි පේලියක් චිත්ත වීතියක් පංචද්වාරාරම්මන වශයෙන් හරි මනෝද්වාරාරම්මන වශයෙන් හරි පහළ වෙන විදිය එක්තරා මේ රටාවකට කාලයකට මේවා කිසිම කෙනෙකුගේ නියම කිරීමක් බල කිරීමක් ලයින් අප් කිරීමක් බල පැවැත්වීමක් නැතුව මේ සිත්
ප්‍රමාණිකූලව වැසගෙන ගලාගෙන යන. ඒ හැම හිතකම පළමුවෙන් ඇතිවෙනා වූ සිත් දෙවෙනි ඊළඟට ඇතිවෙන හිතවලට මේ අතරක් කියන්නේ නැතුව ඊළඟට සුදුසු හිත පහළ වෙන්න විදිහට ඒක කර්ම ශක්තියක් නෙවෙයි, ඒක ධර්ම ශක්තියක්. ඒක ධර්ම ගුණ ශක්තියක්. ඒකට කියන උපකාර වෙන්නේ ගුණය කියලා. මම මේ විදිහට එක වාක්‍යයක් කියන්නම්. හැබැයි මෙතනදී අපේ මේ ආගමේ ඉන්න පින්වුතුන්ට වචන වශයෙන් නුහුරු ගතියක් සමහර කෙනෙකුට ඇති වෙන්න පුළුවන්, සමහර කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් බලන්න චක්කු සමාන වචන තියෙනවා, හොඳට මතක තියාගන්න. චක්කු විඥාන ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතුය. තං සම්පයුත්ත කානංච ධම්මානං අනන්තර පච්චේන පච්චය කියලා වාක්‍යයක් පදයක් තියෙනවා. මෙතන තියෙනවා මේ මම මේක මේ සමහර මේ වචන ඉතින් අපි සිංහලට පරිවර්තනය කරත් නැවත නැවත අතෙන්ට යන්න සිද්ධ වෙනවා. වචනයක් තියෙනවා චක්කු විඥාන ධාතු කියලා. මේ කියන්නේ දොරටුවේ නම අරගෙන හිත හඳුන්වා දීපු විදිය. චක්කු විඥාන ධාතු. විඥාන ධාතුව කියන එක ඇහැ නිසා හටගත්ත දෙයක්. චක්කු විඥාණයට චක්කු විඥාන ධාතු කියන පදයකුත් විතර තියෙනවා. ඒ කියන්නේ විඥාන ධාතුවක්. ඒ කියන්නේ සත්වයක් නැති, ආත්මයක් ජීවයක් නැති, තමන්ගේ දැනගැනීමේ රූප එහෙම නැත්නම් වර්ණය දැනගැනීමේ ගුණ මාත්‍රය. එච්චරයි. ඒකට කියනවා චක්කු විඥාන ධාතු. විඥාන ධාතු. ඒ චක්කු විඥාන ධාතුව කියන එක ඒ හිත නිකන් පහළ වෙන්නේ නැහැ. ඒ චක්කු විඥාන ධාතුව පහළ වෙන්නේ සම්පයුත්තක ධර්මයක් එක්කයි. ඒ කියන්නේ තමා එක්ක ඉන්න, තමා එක්ක කටයුතු කාරණා සිද්ධ කරන, තමා එක්ක ඒ විඥාන ධාතුවත් එක්ක පහළ වෙන සහචර. අනිත් මේ සිත් මේ කියන්නේ චෛතසික ධර්ම ටික. ඒවට කියනවා චෛතසික ධර්ම වලට මෙතනදී කියන්නේ සම්පයුත්තක ධර්ම කියලා. දැන් වෙන තැන්වල කියනවා චේතසික ධර්ම. මෙතන පාවිච්චි කරනවා චෛතසික ධර්ම කියන්නේ නැතුව චක්කු මේ මෙතන කියන්නේ සම්පයුත්තක ධර්ම කියලා. හැබැයි මෙහෙම පුළුවන්. ධර්ම ගෞරවත්වයක් නිසා අපි එහෙම මේ අද වෙනස් කරන්නේ නැහැ. නමුත් මෙහෙම යෙදුවෙන් පස්සේ නිවැරදි භාවයක් තියෙනවා. ඒ තමයි චක්කු විඥාන ධාතු සං සම්පයුත්තකාච චේතසිකා ධම්මා. එහෙම නැත්නම් මේ ධාතු චේතසිකාච ධම්මා කියලා තනින් කියන්න පුළුවන්. හැබැයි මේ ඒ චෛතසික ධර්මයෝ මනෝ ධර්මයෝ මේ හිතත් එක්ක එකාස් වෙන නිසා, හිතත් එක්ක එකට ක්‍රියාත්මක වෙන නිසා ඒක මේ යෙදීමේ වැඩ කිරීමේ ගුණය සලකගෙන එකට දාලා තියෙනවා. දැන් බලන්න චක්කු විඥාන ධාතු තං සම්පයුත්තකාච ධම්මා. චක්කු විඥානයයි ඒක යෙදෙන්නා වූ චෛතසික ටිකයි කියන එකනේ ඔය. එතකොට චෛතසික කීයක් තියෙනවා කියලා කිව්වද අපි මේක පෙර? මේ චක්කු විඥානයේ තියෙන්නේ චෛතසික ධර්ම 7යි. ඒ තමයි පස්ස චෛතසිකයයි, වේදනා චෛතසිකයයි, සංඥාවයි, චේතනා චෛතසික දෙකයි, ඒකාග්‍රතාවයයි, ජීවිතින්ද්‍රයයි, මානසිකාරයයි කියන මේ චෛතසික ධර්ම 7 තමයි ඔය සම්පයුත්තකාච ධම්මා කියලා කියන්නේ.
දැන් බලන්න චක්කු විඥාන ධාතු සංසම්පයුත්තකාච ධම්ම. මේ සෙට් එක ඒ කියන්නේ මේ ධර්මතා 8. ධර්මතා 8 කියලා කිව්ව මොකක්ද? චෛතසික ධර්ම 7යි අර චක්කු විඥාන ධාතුවයි. කියන මේ ධර්ම සමූහය. මේ ධර්ම 8 මේවා නාම ධර්ම. මේ නාම ධර්ම 8 මනෝ ධාතුය සංසම්පයුත්තකාංච ධම්මාන. ඊළඟට සිතක් පහළ වෙනවා. ඒකට නමක් තියෙනවා මනෝ ධාතුය කියලා. මනෝ ධාතුය. මනෝ ධාතුව. මනෝ ධාතුවටයි ඒ මනෝ ධාතුව ඇතුලේ පහළ වෙනවා. මනෝ ධාතුව ඇතුලේ පහළ වෙනවා තව චෛතසික ධර්ම ටිකක්. ඒකනේ දැන් මනෝ ධාතුව කියලා කියන්නේ ඇත්තට මොකද්ද මනෝ ධාතුව කියලා කියන්නේ? මනෝ ධාතුව කියලා කියන්නේ සම්පටිච්ඡන සිත. සම්පටිච්ඡන සිතක් කියවනේ අපි. ඒකට මෙතන දාලා තියෙන නම සම්පටිච්ඡන සිතේ කියලා කියන්නේ නැහැ. මේ දහම් පිළි සඳහන් කරන්නේ මනෝ ධාතුවේ කියලා. දැන් චක්කු විඥාණයට පස්සේ තමයි මනෝ ධාතුව පහළ වෙන්නේ. ඒක නිසා තමයි කියන්නේ මනෝ ධාතුය. මනෝ ධාතුවට සංසම්පයුත්තකායනංච ධම්මාන. මේ මනෝ ධාතුව තනියෙන් කුදකලා වෙන්නේ නැහැ. මේ මනෝ ධාතුව ඒකට අවශ්‍ය ධර්ම ටිකක් තියෙනවා. ඒ ටිකත් එක්ක තමයි එන්නේ. ඒ තමයි පස්සය, වේදනාව, සංඥාව, චේතනාව, ඒකාග්‍රතාවය, ජීවිතේන්ද්‍රිය, මානසිකාරය. විතර්කය, විචාරය, අදිමොක්ඛය කියන මේ විදිහට ධර්මතා 8ක් වෙනවා. මෙන්න මේ ධර්මතා 8 තමයි ඒ මනෝ ධාතුවේ සම්පයුක්තක ධර්ම කියන්නේ. ආපහු යන්. දැන් බලන්න මේ අපි ලස්සන මලක් දිහා බලන. මලක් දිහා බලනකොට ඒ මලේ තිබෙන ඇහත් ඇරිලා තිබුණේ ඒ වෙලාවේ. මලට ආලෝකයක් වැටිලා තිබුණා. ඊළඟට ඒ මලේ තිබෙනා වූ වර්ණ ස්වභාවය කොහොම හරි ඡායා මාත්‍රේ වැටුණා මේ ඇහි ප්‍රසාදේ. ප්‍රසාදේ වැටුණා කියන්නේ ඒ හරහා කෙලින්ම මේ වර්ණය ගිහිලා ස්පර්ශ කරනවා දෙපාර තුන් පාරක් හප්පලා දානවා මේ භවංගය. ඇක්චුලි භවංග දුවනවනේ. ඒ කියන්නේ හරියට නිකන් මං එනවා ඇතුළට මං එනවා ඇතුළට කියලා දොරට තට්ටු කරනවා වගේ දැන් මේ වර්ණය දෙපාර තුන් පාර තට්ටු කර කෙලීම ගිහිලා වදින්න භවංගේ. දැන් භවංගේට වැඩිච්ච ගමන් ආයේ භවංගේ දුවන්න බෑ. බලවත් එක්කෙනෙක් ඇවිල්ලා පිටින් දොරට තට්ටු කරලා තියෙනවා. දැන් ඒක නිසා දැන් භවංගේ යන්නේ නැතුව එනවා භවංග චලන උපච්ඡේද ඊට පස්සේ පංචද්වාරා වජන චක්කු විඥාන. දැන් මෙතනදී මේ චක්කු විඥාන සම්පටිච්ඡන සම්පීරණ වොත්තපන ජවන ආදි වශයෙන් ඕක ක්‍රියාගෙන යනවා. මේ ප ဋ ාණයේ කියන අනන්තර ප්‍රත්‍යය විස්තර කරන තැන මේ වැඩේ පටන් ගන්නේ භවංගයෙන් නෙවෙයි. මේ එකතුව කතා කරන්න පටන් ගන්නේ භවංග චලනයෙමුත් නෙවෙයි. භවංග උපච්ඡේදයෙමුත් නෙවෙයි. පංචද්වාරාවාජනෙමුත් නෙවෙයි. කෙලින්ම මේ කතාව මේ අනන්තර පත්‍ය ගැන කියන්ට යන මේ කතාව කෙලින්ම පටන් ගන්නේ අත ගහන්නේ චක්කු විඥාන ධාතුව කියන මේ චක්කු විඥානයත් එක්කමයි. එතකොට මේ ප්‍රශ්නිකුත් එනවා. ඇයි ඉස්සර වෙලා ටික අතහැරියේ කියලා. මෙතෙන්ටම ඇවිල්ලා. මේක වෙන්නේ හේතුව
අරවා මේ දැන් අපි හිතුව මෙහෙම කෙනෙක් ගෙදරට ආවා. කෙනෙක් ගෙදරට ආවන් පස්සේ ඒ ගෙදර කෙනා ගෙදරට තට්ටු කරනවා කෙනෙකුට. ඇතුලේ එක්කිනාට ඇහෙනවා මේ කෙනෙක් දොර ගාවට ඇවිල්ලා තට්ටු කරනවා. ඉතින් ඇතුලේ කාමරයක හිටියානම් කුසියෙන් හිටියානම් ඊට පස්සේ එයා කාමරෙන් හරි කුසියෙන් හරි ඇවිල්ලා අර දොර අරිනවා. දැන් මේ ආපු එක්කිනාට කතා කිරීම ඔක්කොම සම්බන්ධතාවයේ පටන් ගන්නේ මේ කුසියේ ඉඳද්දී ඒ දොරට ගහන ශබ්දය ඇහිච්ච හරියෙන් නෙවෙයි. එන හරියෙන් නෙවෙයි. දොර ඇරලා. එයත් එක්ක කතා කරන තමයි කෙලින්ම සම්බන්ධය. එතන තමයි ආගන්තුකයාත් එක්ක බලවත්ව එක්කාසු වෙලා සාසම්බන්ධ වෙන තැන. ඒ වගේ අය බාහිර රූපය ගිහිල්ලා ඔය ඇතුලේ තියෙන සිතුවිලි මේ යන්ට නොදී ආපහු හරවගෙන මෙහෙට ආවට ඒකේ හොඳටම ඒ බාහිර රූපය අල්ලගන්න තැන තමයි චක්කු විඤ්ඤාණය. ඒක නිසා ඒ සම්බන්ධතාවයේ ඒ වීති සිත් වල බලවත්ම හරිය හිතගෙන තමයි මේ චක්කු විඤ්ඤාණ ධාතු සංසම්පයුක්තකාච ධම්මා කියන විග්‍රහය පටන් ගන්න. දැන් චක්කු විඤ්ඤාණ ධාතුවයි ඒ අර මේ ਸਰවචිත්ත සාධාරණ ධර්මතා 7යි ගත්තන් පස්සේ නාම ධර්ම 8යි. සිත් වශයෙන් 1යි. චෛතසික වශයෙන් 7යි. ධර්ම වශයෙන් ගත්තන් පස්සේ 8යි. නමුත් මේකේ ප්‍රධානියා චක්කු විඤ්ඤාණය නිසා අනෙක් චෛතසික 7 දෙනෙක් හිටියත් ඒවා හිතේ ගති නිසා නම දාගත්ත ධාතු චක්කු විඤ්ඤාණය. එතකොට චක්කු විඤ්ඤාණ සම්පයුක්තක ධර්ම. දැන් මේක එක හිතක් හැටියට මේ ටික පහළ වෙලා නැති වෙලා යනවා. නැති වෙලා යනකොට දැන් ඉස්සර වෙලාම නැති වෙන්නේ මොකද්ද? චක්කු විඤ්ඤාණ ධාතුවයි ඒ චක්කු විඤ්ඤාණ ධාතුවත් එක්ක පහළ වූ ਸਰවචිත්ත සාධාරණ 7යි. ඒ ටික ඇති වෙලා නැති වෙලා යනවා. ඒක නිසා එතෙන්ද පාවිච්චි කරන චක්කු විඤ්ඤාණ ධාතු සංසම්පයුක්තකාච ධම්ම. ඒ ධම් 7 දැන් නැති වෙලා යනකොට ඊළඟට ඒ නැති වෙලා යන්නේ නිකම්ම නෙවෙයි. ඒ චක්කු විඤ්ඤාණේ ජීවනවා ඒ ළඟට මේ පහළ වෙන්නා වූ හිතකට මේ උපකාර වීමේ අනිත් හිතක් පහළ වෙන්න ඉඩ හැරීමේ ගතිය. ආන්න ඒ ගතියට කියනවා අනන්තර පත්‍ය ස්වභාවය කියලා. වෙනත් කෙනෙකුට වෙනත් හිතකට එන්ට නොදී ඉදිරිපත් වෙන ගති ස්වභාවය. ඒකට කියනවා ඊළඟ හිත තමයි මනෝ ධාතු සහ සංපයුක්තක ධර්ම. මොකද්ද මනෝ ධාතුව කියලා කියන්නේ? මනෝ ධාතුව කියලා කියන එකට වෙන තැනක පාවිච්චි කරන වෙන නමක්. ඒකට කියන සම්පටිච්ඡන සිත කියලා. හැබැයි එකයි. සම්පටිච්ඡන සිත ඒ සම්පටිච්ඡන සිතේ තිබෙන්නේ සම්පටිච්ඡන සිතයි අර සරුචිත්ත සාධාරණ 7යි විතක්කයයි විචාරයයි අදිමොක්ඛයයි කියන තුන. එතකොට චෛතසික ධර්ම තියෙනවා 10යි. ඒ මනෝ ධාතුවේ චෛතසික ධර්ම 10යි ඊළඟට ඒ මනෝ ධාතුව කියන හිතයි ගත්තන් පස්සේ නාම ධර්ම වශයෙන් 11ක් තියෙනවා. චෛතසික වශයෙන් 10ක් තියෙනවා. චෛතසික වශයෙන් 10යි, හිත වශයෙන් 1යි, නාම ධර්ම වශයෙන් ඔක්කොම එකට වෙන වෙනම ගත්තොත් එහෙම 11ක් වෙනවා. මේ ටික මනෝ ධාතුයන් සංසම්පයුක්තකානංච ධම්මාන අනන්තර්පත්‍යයේ පත්‍යයෝ අනන්තර පත්‍ය ස්වභාවයෙන් උපකාර වීම ආවා. ඒ කියන්නේ මනෝ ධාතුවටයි ඒකේ තිබෙන චෛතසික ධර්ම වලටයි අනන්තර ශක්තියෙන් අනන්ත ප්‍රත්‍යයෙන් උපකාරයේ ලැබුණා. මොකකින්ද? ඉස්සර වෙලා පහළ වුණා වූ චක්කු විඥාන ධාතුවේ.
දැන් හරියට නිකන් මේ ඔය ගම් වල ඉන්න ළමයින්ට ගෙවල් වල ඉන්න ළමයින්ට අම්මලා යනකොට කියලා යනවා කවුරුවත් ආවට දොර අරින්න එපා. අහවල් කෙනා අයියා හරි එහෙම නැත්නම් තාත්තා හරි එහෙම නැත්නම් අක්කා හරි කවුරු හරි ආවොත් විතරක් දොර අරින්න එහෙම නැත්නම් අරින්න එපා කියලා ඒ අය යන්නේ අර ඊළඟ එක්කෙනෙකුට අවසරේ වැටෙන පරිදි. ඉතින් මේ වගේ මේ හිතක් ඇති වෙලා නැති වෙලා යනකොට ඒ අදාළ එක්ුණාට මතුවෙන්න උපකාර වෙනවා ඒක අතරක් තියන්නේ නැතුව. වෙන කිසි කෙනෙකුට මේ අර ආරක්ෂාවට ගෙදර තිනවත්තර යන ළමයි දොර ඇරෙන්න ගෙදර සමාජිකයෙක් නෙන්ටෝ. අන්න එතන මේ තියෙනවා මනෝ ධාතුවම කියලා මත මෙතන පාවිච්චි කරන්නේ මොකද්ද? අර සම්පටිච්ඡන සිත. ඊට පස්සේ ඒක සත්‍යයනා කරනකොට මෙහෙමයි කියන්නේ. චක්කු විඥාන ධාතු තං සම්පයුත්තකාච ධම්මා. මනෝ ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං අනන්තර පච්චයේන පච්චය. චක්කු විඥාන ධාතුවයි සම්පයුත්තක ධර්ම නම් වූ චෛතසික ධර්මයෝයි මනෝ ධාතුව නම් වූ සම්පටිච්ඡන සිතට ඒ සමග යෙදෙන්නා වූ චෛතසික ධර්මයන්ට අනන්තර ප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා. අර නැති වෙලා යන්නා වූ හිතට චක්කු විඥාණයට කියනවා නොපෙනී නොදැනී නමුත් අනිත් එකට උදව් කිරීමේ අමුතුම ගුණයක් තිබෙනවා. ආන්නේ ගතියට ඒ ගුණයට සඳහන් කරනවා ප්‍රත්‍ය ධර්මයේ කියලා උපකාරක ශක්තිය තියෙනවා. දැන් එතකොට දැන් කොතනද ඉන්නේ? මනෝ ධාතුවේ ඉන්නේ. මනෝ ධාතුව කියලා කියන්නේ ඔය සම්පටිච්ඡන සිත. දැන් තව වාක්‍යයක් යනවා εκεί. මේක බලන්නකො. මනෝ ධාතු සංසම්පයුත්තකාච ධම්මා මනෝ විඥාන ධාතුය සංසම්පයුත්තකානංච ධම්මානං අනන්තර පච්චයේන පච්චය. ඔන්න වෙන එකක් කියනවා. මෙතන කියනවා මෙහෙම. මනෝ ධාතුව කියලා කියන්නේ සම්පටිච්ඡන සිත. සංසම්පයුත්තකාච ධම්මා කියලා කියන්නේ ඒ ටිකත් ඒ සිතත් එක්ක ඉන්නා වූ චෛතසික ධර්ම 10. මේ සමූහය මේ ටික දැන් පහළ වෙලා තිබිලා නැති වෙලා යනවා. නැති වෙලා යනකොට ඒකේ තිබෙනවා එයාට පස්සේ පහළ වෙන්නා වූ කෙනාට පහළ වීමට අමුතුම විදිහේ බල ශක්තිය ඒ වගේම ප්‍රත්‍ය ගුණයක් ප්‍රත්‍ය ශක්තියක් ලබා දෙන. ඒ ඊළඟට පහළ වෙන එක මොකද්ද? මනෝ විඥාන ධාතුව. ඒ තමයි සංකීර්ණ සිත. සම්පටිච්ඡන සිතෙන් පස්සේ පහළ වෙන්නේ සංකීර්ණ සිත. සංකීර්ණ සිත කියලා මෙතන කතා කරන්නේ. හැබැයි මේ විදිහට වාක්‍යයක් හැදුවොත් නම් ගැළපී යයි කියලා හිතනවා. නමුත් ඒක තේරුම් ගැනීම සඳහා පමණයි. ඒ තමයි සම්පටිච්ඡන සිත සහ ඒ සමග යෙදෙන්නා වූ චෛතසික ධර්මයෝ සංකීර්ණ සිත සහ ඒ සමග යෙදෙන්නා වූ චෛතසික ධර්මයන්ට අනන්තර පත්‍යයෙන් පත්‍ය වෙනවා. මනෝ ධාතුව කියලා කිව්වේ ඒ ධර්මතා විඥානයයි ධර්මතා 10යි. ඊට පස්සේ මනෝ විඥාන ධාතු කියන තැන. එතන මනෝ විඥාන ධාතුවේ සංකීර්ණ සිත සංකීර්ණ සිතේ තියෙනවා මේ විතක්කය, විචාරය, අදිමොක්ඛය. මෙන්න මේ ටිකට උපකාර වෙනවා, උපකාර ශක්තියක් ලබා දෙනවා, උපකාර ශක්තියක් ලබා දෙනවා අනන්ත පත්‍ය ස්වභාවය. දැන් කරුණු තුනයි ඔතන කියන්නේ. ඔතන කියන්නේ කරුණු තුනයි. වචන තුනක් භාවිතා කළා. අපි අභිධර්මයේ අර චිත්ත වීති කාණ්ඩේ කතා කරනකොට එතනදි පාවිච්චි කරා චක්කු විඥාණය. එතන ධාතු කියලා කිව්වෙත් නෑ. චක්කු විඥාන, සම්පටිච්ඡන, සංකීර්ණ කියන තුන. ඊට පස්සේ වොත්තපන, දවන එතන නම් ඒ විදිහට පාවිච්චි කරා.
ඒ ටික මේ හරිය කතා කරනකොට වෙන නම් වලින් භාවිතා කරනවා චක්කු විඥාන ධාතු, සම්පයුත්තක ධම්ම, ඊට පස්සේ මනෝ ධාතුය, සංසම්පයුත්තකානංච ධම්ම. අන්න මේ චක්කු විඥානය සම්පටිච්ඡනය අතර සම්බන්ධය හදලා. ඊළඟට සම්පටිච්ඡනය සම්තිරණය ඇතුළේ තමයි කියන්නේ මනෝ ධාතුච සංසම්පයුත්තකාච ධම්මා. මනෝ ධාතු සංසම්පයුත්තකාච ධම්මා මනෝ විඥාන ධාතුය කියලා කියන්නේ සම්තිරණ සිත. මේ මෙතනදී අපිට මේ එක සමාන හඬ ඇති වචන වෙනවා. ඒ නිසා එක සමාන හඬ ඇති වචන තිබුණාට අපි බොහෝම පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ මෙන්න මේ වචනවල අග්ගිසි පොඩ්ඩක් වෙනසක් හරි මුල වෙනසක් හරි තියෙනවා කියලා. මනෝ විඥාන කියන එකයි මනෝ විඥාන ධාතු කියලා කිව්වන් පස්සේ ඊට පස්සේ මනෝ ධාතු කියනකොට මනෝ විඥාන ධාතු කියනකොට මේ වගේ පොඩි වෙනස්කම් තියෙනවා. චක්කු විඥාන ධාතු, මනෝ ධාතු, ඊළඟට මනෝ විඥාන ධාතු. දැන් මේ ගුණය මේ ස්වභාවය දිගටම යනවා. දැන් ඔය එක චිත්ත වීතියක එක තැනක සිද්ධ වෙන්නා වූ ප්‍රධාන කරුණු තුනක් ගැන ඔය කිව්වේ. දැන් ඔක යනවා සෝත විඥාන ධාතු සංසම්පයුත්තකාච ධම්ම, මනෝ ධාතුය සංසම්පයුත්තකානං ධම්මාන අනන්තර පච්චේන පච්චය. ඔය යනවා සෝත විඥාන ධාතුව, ගාහන විඥාන ධාතුව, ජීවහා විඥාන ධාතුව, ඊට පස්සේ කාය විඥාන ධාතුව, ඔය ටිකට දිගට යනවා. තව එකක් තියෙනවා මේ ඔය මනෝ විඥාන ධාතුවෙන් පස්සේ තව වොත්තපනිසක් පහළ වෙනවා. ඒකටත් බලපානවා ඒකෙන් පස්සේ ජවන් සිත් වෙනවා. ඒකටත් බලපානවා. ජවන් සිත් වලින් පස්සේ තදාරම්මණය. ඒකටත් බලපානවා. හැබැයි මෙතන කියලා තියෙන්නේ තැන් තුනක් විතරයි. චක්කු විඥානයයි, මනෝ ධාතුවයි, මනෝ විඥාන ධාතුවයි, චක්කු විඥානේ සම්පටිච්ඡන සංකීර්ණ තුන තමයි වචන දෙකෙන් යන්නේ. මේ ටික මෙහෙම කියාගෙන ගිහිල්ලා ඊට පස්සේ යනකොට කියවෙනවා මෙහෙම. පුරිමා කුසල ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ කියලා. පුරිමා කුසල ධම්මා පළමුවෙන් පහළවන්නා වූ කුසල ධර්මයෝ පසුව පහළවන්නා වූ කුසල ධර්ම වලට අනන්ත ප්‍රතිශක්තියෙන් ප්‍රති වෙනවා, උපකාර වෙනවා. දැන් බලන්න පුරිමා කුසල ධම්මා කියන්නේ මොකද්ද? මෙතන කියවෙන්නේ ජවන් සිත් පිළිබඳවයි. දැන් ජවන් සිත් පිළිබඳවයි කෙලින්ම මෙතන කියවෙන්නේ ඔය චක්කු විඥානය කියන එක ජවන් සිතක් නෙවෙයි. සම්පටිච්ඡනය ජවන් සිතක් නෙවෙයි. සම්පීර්ණ වොත්තපොළ ජවන් සිත් නෙවෙයි. එතන කියන්නේ සමහර ඒවා විපාක අව්‍යාකෘත, සමහර ඒවා ක්‍රියා අව්‍යාකෘත. අපේ මේ පින්වතුන්ට මේ කියන වචන යම් කිසි දෙයකින් බරපතලයි එහෙම නම් තව ටික වේලාවකින් අපි ප්‍රශ්නයක් දෙකක් අහන්න ඉඩ සලසා දෙනවා ඉතිරි ලැබී තියෙන කාලයට අනුව එහෙම අහන්න. පුරිමා කුසල ධම්මා කියන්නේ පළමුවෙනි ජවන් සිත උන පුරිම කුසල ධර්මයක් නේ. පළවෙනි ජවන් සිත පුරිමා කුසල ධම්ම. ඊළඟට පච්චම කුසල ධර්ම පච්චමානම් කියන්නේ දෙවෙනි කුසලය, ඒ කියන්නේ දෙවෙනි ජවනය මේ පසු කුසලයක් නේ. අපි හිතමු හොඳ දෙයක් කරනකොට කියලා. දැන් පළවෙනි ජවනය දෙවෙනි එකට අනන්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඊළඟට පුරිමා කුසල ධම්මා පච්චිමානං
අභ්‍යාපතානං ධම්මානං අනන්තර පස්සේන පස්සේ. පළමුවෙනි ජවන් කුසලය දෙවෙනි එකට උපකාර වුණා. දෙවෙනි ජවන් කුසලයේ තුන්වෙනි ජවනයේට අනන්තර පස්සෙන් උපකාර වුණා. තුන්වෙනි ජවනය හතරවෙනි ජවනයේට අනන්තර පස්සෙන් උපකාර වුණා. හතරවෙනි එක පස්වෙනි එකටත් පස්වෙනි එක හයවෙනි එකටත් හයවෙනි කුසල ජවනය හත්වෙනි කුසල ජවනයට අනන්ත පත්‍යයෙන් පත්‍ය වුණා. දැන් මේ කතාවේ කියන්නේ පළමුවෙන් පහළ වුණා වූ කුසල ධර්මයෝ පස්සේ කුසල ධර්මයන්ට උපකාර වුණා කියන එකයි. හැබැයි පළවෙනි ජවනයට කලින් කුසලයක් හිටින්නේ නැහැ. පළවෙනි ජවනයේට කලින් හිටින්නේ අව්‍යාකෘතයක්. ක්‍රියාසිතක්. ඊළඟට හත්වෙනි ජවනයෙන් පස්සේ පහළ වෙන්නේ විපාක අව්‍යාකෘතයක්. විපාක සිතක්. ඒ කියන්නේ සදාරම්මණයක් නේ තියෙන්නේ. දැන් හත්වෙනි ජවනයෙන් පස්සේ තව ජවනයක් නැහැනේ. හත්වෙනි ජවනයෙන් පස්සේ පහළ වෙන්නේ සදාරම්මණයක් නේ. හත්වෙනි ජවනයේ කුසලයේ බව හැබැයි ඊට පස්සේ පහළවන්නා වූ සදාරම්මණය කියන එක ඇවිල්ලා විපාක සිතක්. යම්කිසි ඊට ඉස්සරලා සිදු කරපු කර්මයක විපාක වශයෙන් පහළ වෙන්නා වූ සිතක් මේ සදාරම්මන දෙය. ඒ සදාරම්මනේ කියන සිතට වෙන වචනයක් භාවිතා කරනවා. ඒකට කියනවා අපි මේක ඉස්සර වෙලක් කියලා දුන්නා අව්‍යාකෘත විපාක වශයෙන් වැඩ කරන අව්‍යාකෘතයක් ඕක. ඒකේ නියමයට දාලා තියෙන නම තමයි සදාරම්මන සිත. හැබැයි ඒකේ ස්වභාවය අව්‍යාකෘත ගතිය. දැන් හත්වෙනි කුසලය උපකාර වෙන්නේ අනන්තපත්යෙන් උපකාර වෙන්නේ කුසලයකට නෙවෙයි. ඒක උපකාර වෙන්නේ උපකාර ශක්තිය ලබා දෙන්න පුළුවන්කම තියෙන්නේ අව්‍යාකෘතයක් කියන විපාකයකට. ඒක නිසා තමයි මෙතන කියන්නේ පුරිමා කුසල ධම්මා පච්චිමානං අව්‍යාකතානං ධම්මාන අනන්තර පච්චේ පච්චේ. එතන කියන්නේ හත්වෙනි එකෙන් පස්සේ. දැන් කුසල ධර්ම පළවෙනි එකේ ඉඳලා දිගටක් කියාගෙන ගියා. ඊට පස්සේ අවසානයේ ඉඳලා මේ අවසාන ජවනයේ ඉඳලා ඊළඟ එකට කිව්වා. තව එකක් තියෙනවා. මේ අද කියලා දෙන ටික යම්කිසි බරපතලකමක් තියේවද්ද කියලා හැඟීමකුත් ඇති වෙනවා. නමුත් තව ඩිංගකින් මම මේක නවත්තනවා. පුරිමා පළමුවෙන් පහළ වුණා වූ අකුසල ධම්මා අකුසල ධර්මයේ මේ කියන්නේ අකුසල චිත්ත වීතිය. අර ඉස්සෙල්ලා කිව්ව කුසල චිත්ත වීතියක ස්වභාවය. පළමුවෙන් පහළවන්නා වූ අකුසල ධම්මා කියලා කියන්නේ අකුසල ජවන්. පච්චිමානං අකුසලානං ධම්මානං පසුව පහළවන්නා වූ අකුසල ජවන් වලට අනන්තර පච්චයේන පච්චයෝ අනන්ත පත්‍යයෙන් පත්‍ය වෙනවා. ඔන්න දැන් අකුසල ජවන් වල ස්වභාවයයි අකුසල ජවන් අවසානයේ පහළ වෙන හත්වෙනි එකෙන් ඊළඟට යන එකයි. පුරිමා ඊළඟට කියන මෙහෙම. පළමුවෙන් පහළවන්නා අකුසල ධර්මය පසුව පහළවන්නා වූ මේ අභ්‍යාසයන්ට ඔන්න මේ අනන්ත ප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා. ඉතින් මේ හැම හිතකම තියෙනවා පළවෙනිදි පහළ වෙලා ඇති වෙච්ච හිත නැති වෙලා යනකොට අනිත්‍යයකට යම්කිසි වෙන එකක් පහළ නොවි මෙන්න මෙයාම පහළ වේවා කියනා වාගේ ඒකට මතුවෙන්න උපකාර වීමේ ගතියක්. දැන් පුරිමා ඊළඟට කියන මෙහෙම. දැන් ওই ටික තේරෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. පළමුවෙන් පහළවන්නා වූ අව්‍යාකෘත ධර්මයෝ ඒ කියන්නේ කුසලත් නොවන අකුසලත් නොවන ධර්ම. පසුව පහළවන්නා වූ
අව්‍යාකෘත ධර්මයන්ට අනන්තර ප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා. ඒ කියන්නේ පළමුවෙන් පහළ වෙනවානේ මේ කුසලත් නොවන අකුසලත් නොවන සිත්. ඒවා පසුව පහළ වන්නා වූ කුසලත් නොවන අකුසලත් නොවන සිත් වලට උපකාර වෙනවලු. එහෙම එකක් තියෙනවා. දැන් අර මුලින් කියපු චක්කු විඥාන ආදී එකක් තියෙනවා. පළමුවෙන් පහළ වන්නා වූ විපාක වශයෙන් හරි ක්‍රියා වශයෙන් ඇති වෙන්නා වූ අව්‍යාකෘත ධර්මයෝ පසුව පහළ වන්නා වූ කුසල ධර්මයන්ට අනන්ත ප්‍රත්‍ය වෙනවා. අකුසල ධර්මයන්ට අනන්ත ප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා. ඊළඟට කියනවා හිතියෙන් යේසං ධම්මානං අනන්තරා යම් චිත්ත චෛතසික ධර්ම සමූහයකට පසුව යේ ධම්මා උප්පජ්ජಂತಿ චිත්ත චේතසිකා ධම්ම යම් මේ ධර්මයක් හිත විඥාන ධර්මයක් චෛතසික ධර්මය පහළ වෙයි නම් ඒ ධර්මයන්ට අනන්තර ප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා. එහෙම කියපු ගමන් ඔක්කොම ටික පරිපූර්ණයි. සියලුම ටික පරිපූර්ණයි. මේ පින්වතුන්ට හොඳට තේරුම් ගන්නට මෙතන තිබෙනවා වචන ටිකක්. මේ වචන ටික දීලා මම මේ අදට නියමිත කොටස නවත්තා. ඊට පස්සේ ඉතුරුලා කියන පැය භාගය තුළ අපි සාකච්ඡාවක් කරනවා. ඒ වචන ටික තමයි එකක් චක්කු විඥාන ධාතු, සෝත විඥාන ඒවා දන්නවා. මනෝ ධාතු, මනෝ විඥාන ධාතු, අභ්‍යාකත ධර්ම, ඊළඟට මෙන්න මේ කියපු වචන හතර. විඥාන ධාතු, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු, කුසල ධර්ම, ඊට පස්සේ අකුසල ධර්ම තිබෙනවා, අනිත් එක අව්‍යාකෘත ධර්ම තිබෙනවා. මෙන්න මේ වචන 6 මේක මුතුන් පටලැවිල්ලක් නැතුව හොඳට තේරුම් ගන්නද ඒ වගේම මේක මේ භාවිතා කරනකොට පාඩම් කරනකොට මේ වචන වලින් යනවා මේකේ අර්ථය තේරුම් කරලා දුන්නම මේ පින්තුන්ට ඉදි අවස්ථාවකදී සත්‍යයනා කරන්ට ලැබුණොත් එතනදී බොහෝම මානසිකාරයෙන් යුක්තව සත්‍යයනා කරන්ට මෙනෙහි කරන්ට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මම මේ වචන ටිකක් දීලා මේ වචන ටිකට අනුසාරයෙන් ප්‍රශ්න ටිකක් ඉදිරිපත් කරගෙන ඒකත් විස්තර කරලා මේ පින්තුන්ට ආශිර්වාද කරලා අද දවසේ තිබෙනා වූ නියමිත මේ වැඩසටහන අපි අවසන් කරමු. හොඳයි. එහෙනම් හැම දිනාටම සැනසෙල්ලක්, ධර්මාවබෝධයක්, හිතීමේ ගතියක්, ඒ වගේම ප්‍රඥාව නුවණ පහළ වේවා. ඒ වගේම ආධ්‍යාත්මික මනස එහෙම නැත්නම් නුවණ වඩා ගන්නට විවෘත කර ගන්නට මේ ආරම්භණයක් වේවා. හිතන්ට හොඳ සුදුසු ආරම්භණයක් වේවා. ඒ ප්‍රතිපදාවක් වේවා. මේ තුලින් හැම දිනාටම කෙරවර ධර්මාවබෝධය වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන හැම දිනාටම තෙරුවන් සරණයි. කොහොම කෙනෙක් මම හිතනවා අපිට හොඳ විස්තරයක් කළානන්තර ප්‍රත්‍ය ගැනත් ඒ වගේම ඒව යෙදෙන හැටි ගැනත් වහන්සේට කියලා දුන්නා. හොඳයි කල්යන් මිත්‍රයනි, ඔබට පුළුවන් යම් කිසි තැනක් තවදුරටත් පැහැදිලි කරගන්න තියෙනවා නම් එකතු වෙන්න. කාල වේලාව ඉක්මවා යන්නේ නැති වෙන්නේ ඉක්මනට එකතු වෙන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ මනෝ ධාතුව ගැන ස්වාමීන් වහන්සේ කියනකොට කිව්වා මේ ස්වාමීන් වහන්සේ දැන් අර පස්ස වේදනා සංඥා චේතනා විතර්ක අධිමෝක්ෂ තව එකක් මට ඒක ඉස්සුණා ස්වාමීන් වහන්සේ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න කරුණාවෙන්. තෙරුවන් සරණයි. විතක්කය, විචාරය, අධිමෝක්ඛය කියලා සඳහන් කරන චෛතසික ධර්ම තුන. ඒ චෛතසික ධර්ම තුනයි සර්වචිත්ත සාධාරණ
චෛතසික ධර්ම 7යි 10යි. ඒ 10 දෙනා තමයි මනෝ ධාතුව කියන ඒ සම්පටිච්ඡන සිතේ ක්‍රියාත්මක වෙන්නේ. ඒරුවන් කරන්නේ. මේ සම්මාසත් මේ පංචද්වාරා වර්ජන සිතයි ඊට පස්සේ චක්කු විඥානය ගැන අතර සම්බන්ධ සාධනාස මෙතන කොයි විදිහටද තේරුම් ගන්න ඕනේ මෙතන මොනේ කියලාද ඒ දෙන්නේ. ඒකත් හැබැයි කතාවක්. හොඳයි. දැන් අපි ගාමු බලන්න වචනයක් ඔය චක්කු විඤ්ඤා මේ පංචද්වාරා වර්ජනය මොකක්ද කියලා අපි බලමු. පංචද්වාරා වර්ජනය ඇවිල්ලා මනෝ ධාතුවක්. අපි කියන්නේ මනෝ ධාතු ත්‍රිකය කියලා එකක් තියෙනවා. අකුසල සම්පටිච්ඡනය, අකුසල සම්පටිච්ඡනය ඊළඟට පංචද්වාරා වර්ජන සිත. ඔය තුන් දිනාටම දාන්නේ මොකද්ද? ඔය තුන් දිනාටම කියන්නේ මේ මනෝ ධාතුව කියලා. එතකොට චක්කු විඥානයේ කලින් පහළ වෙන්නේ මොකද්ද? මනෝ ධාතුවක්. මනෝ ධාතුවෙන් පස්සේ චක්කු විඥාන ධාතු, චක්කු විඥාන ධාතුවෙන් පස්සේ මනෝ ධාතු, මනෝ ධාතුවෙන් පස්සේ මනෝ විඥාන ධාතු. ඔය විදිහටයි මේක වෙන්නේ. එතකොට මේ අපි තව ටිකක් පිටිපස්සට යමු. තව ටිකක් පිටිපස්සට ගිහිල්ලා බලමු භවංගේට එහෙම මොන වගේ වචනයක්ද ඔබේ දාන්නේ කියලා. මෙතන තියෙන වගේ. භවංගය කියලා කියන්නේ කුසලයකුත් නෙවෙයි. භවංගය කියලා කියන්නේ අකුසලයකුත් නෙවෙයි. භවංග සිත කියලා කියන්නේ පරම්පරාවට ශනේන් ශනේ ඇතිවි නැතිවි යන්නා වූ එක සමාන එක රේට් එක ගානකට මේ අඩුත් වෙන්නේ නැතුව වැඩිත් වෙන්නේ නැතුව ඇතිවි නැති වෙන එක සිත් පරම්පරාවක්. ඒක ඇවිල්ලා විපාකයක්. ඒ විපාකය ඇවිල්ලා ඒකට කියනවා මේ අව්‍යාකෘතේ කියලා. මොන වචනයක් තියෙනවා අව්‍යාකෘත. මේ අව්‍යාකෘත කියන වචනේ භාවිතා කරන තැන් දෙකකට. භාවිතා කරන්නේ නැති තැන් දෙකක් තියෙනවා. භාවිතා කරන්නේ නැති තැන් දෙක තමයි කුසලයකට අව්‍යාකෘතේ කියලා කියන්නේම නැහැ. සම්පූර්ණතම. කුසලයක් අව්‍යාකෘත වෙන්නේ නැහැ. අකුසලයකට අව්‍යාකෘත කියන එක පාවිච්චි කරන්නේ නැහැ. සම්පූර්ණතම. හේතුව මේ කුසලයේ තිබෙන්නේ ව්‍යාකෘත බව. අකුසලයේ තිබෙන්නේ ක්‍රියාකෘත බව. ඒ කියන්නේ බලයක් රැස් කරන බව. කුසලයේ තියෙන බලයක් රැස් කරන බව, අකුසලයේ තියෙන බලයක් රැස් කරන බව. ඒ බලයක් රැස් කරන එකක් ගැන නෙවෙයි මේ කියන්නේ. රැස් කරපු බලයකින් විපාකයක් වෙනවා. ඒකට කියනවා අව්‍යාකෘතය. එතකොට විපාක අව්‍යාකෘතයක් තමයි භවංගය. විපාක අව්‍යාකෘතයක් භවංගය. ඊට පස්සේ භවංග චලනය විපාක අව්‍යාකෘතයක් කියන්න පුළුවන්. මේක ඒ භවංගයේම ස්වභාවය. ඊට පස්සේ භවංග චලනය ඊට පස්සේ එනවා විපාක අව්‍යාකෘතයකින් පස්සේ ඇති වෙනවා මේ ඒකට කියනවා ක්‍රියා අව්‍යාකෘතයක්. ඒ කියන්නේ ක්‍රියා ව්‍යාකෘතය කියලා කියන්නේ මේ අව්‍යාකෘතය කියන එක පාවිච්චි කරන තැන් දෙකකට. එකක් තමයි ක්‍රියාව, අනිත් එක තමයි විපාකය. විපාක සිත් වලට කියනවා විපාක අව්‍යාකෘත සිත් කියලා. ඊළඟට ක්‍රියා සිත් වලට කියනවා ක්‍රියා අව්‍යාකෘත සිත් කියලා. දැන් ක්‍රියා අව්‍යාකෘත සිත් කියන විපාක අව්‍යාකෘත සිත් තියෙනවා. දැන් බලන්න මේ ඉස්සර වෙලාම භවංගේ විපාක අව්‍යාකෘතය, ක්‍රියා අව්‍යාකෘතය, ඊට පස්සේ චක්කු විඥානේ විපාක අව්‍යාකෘතය, ඊට පස්සේ මනෝ ධාතුව ඇවිල්ලා විපාක අව්‍යාකෘතය, ඊට පස්සේ නැවත විපාක අව්‍යාකෘතයක් වෙනවා. ඊළඟට සම්පීඩනයක් ඇවිල්ලා
විපාක ව්‍යාපෘතයක් වෙනවා. ඊට පස්සේ ක්‍රියා ව්‍යාපෘතයක් ඇති වෙන වොට්ටකොනේ ඊට පස්සේ යන්නේ ජව. මේක ගන්නේ මහත්තයා පුරිමා අභ්‍යාකතා ධම්මා. පළමුවෙන්ම පහළවන්නා වූ අව්‍යාකූත ධර්මය. ඕක පච්චිමානං අභ්‍යාකතානං ධම්මාන. පසුව පහළවන්නා වූ අව්‍යාකෘත ධර්මයන් අනාත්‍රපත්තියෙන් පහළ වේ. ප්‍රති උපකාර වේ. ඕක මෙහෙම වාක්‍යගත කරොත් පුරිමා භවංග අභ්‍යාකතා ධම්මා. පළමුවෙන් පහළවන්නා වූ භවංග අභ්‍යාකෘත ධර්මය පසුව පහළවන්න පච්චිමානං ක්‍රියා අභ්‍යාකතානං ධම්මාන. පංචද්වාරා වජනයි මනෝද්වාරා වජනයි ඒ ක්‍රියා අව්‍යාකෘත ධර්මයන්ට අනන්තටපත්යෙන් පත් වේ. ඊට පස්සේ එතනින් එහාට යනකොට මේවයි. පළමුවෙන් පහළවන්නා වූ ක්‍රියා අව්‍යාකෘත ධර්මය පසුව පහළවන්නා වූ විපාක අව්‍යාකෘත ධර්ම නම් වූ චක්කු විඥාණයට අනන්තටපත්යෙන් පත් වේ. ඊළඟට කියනවා පළමුවෙන් පහළවන්නා වූ චක්කු විඥාන නම් වූ විපාක ව්‍යාපෘත ධර්මය පසුව පහළවන්නා වූ මනෝ ධාතු නම් වූ විපාක අව්‍යාපෘත ධර්මයට අනන්තර ප්‍රත්‍යයෙන් පත් වේ. බලාගෙන ගියන් පස්සේ ඔය කියපු ටිකම තමයි ඒ වෙන විදිහකට යන්නේ. දැන් අපිට පොල් විදි 10ක් කියලා දෙනවා පොල් විදි 10ක් කියලා දෙනවා මෙහෙම. ගණන් කරනකොට 1 2 3 4 5 6 7 8 9 10 කියලා පොල් විදි 10 හොඳට සිංහලෙන් ගණන් කරලා දෙනවා. ඒක ගිහින්දලා දෙන්න කියන ඕස්ට්‍රේලියාවේ සුද්දෙකුට. ඊට පස්සේ දැන් මේක ගෙනවලා දෙන්නේ කොහෙන්ද? ලංකාවේ එක්කෙනෙක්. දැන් පොල් විදි ගෙනාවා කොහොම හරි මේ ඕස්ට්‍රේලියාවට ගෙනලා මේ ගණන් කරනවා ඒ ගත්ත එක්කෙනා. එයා ගණන් කරන්නේ 1 2 3 4 5 6 7 8 9 10 කියලා. අරෙන් ආවේ 1 2 3 4 කියලා ගත්තේ 1 2 3 4 කියලා. හැබැයි ඉංග්‍රීසියෙන් ගණන් කරත් සිංහලෙන් ගණන් කරත් උනේ පොල් විදිහට. ඒ වගේ මෙතන භවංග පංචද්වාරා වජන චක්කු විඥාන සම්පටිච්ඡන සම්පීර්ණ වොත්තපන ජවන කියලා ඒ විදිහට ගියා. එහෙම නැත්නම් කුසල ධර්ම අකුසල ධර්ම අභ්‍යාසක ධර්ම කියලා ගියා. ඒ වගේම චක්කු විඥාන ධාතු මනෝ ධාතු මනෝ විඥාන ධාතු වශයෙන් කියවත් ධර්ම ටික ඇවිල්ලා එක ටිකකටයි කියන්නේ. ඒවට නම් දාලා තියෙන්නේ එක විදිහකට. ඉතින් මේකත් ඔය අහපු ප්‍රශ්නයට උත්තරයයි සහ අතිරේක එක්කාසුකුත් එක්ක හැටියට මම මතක් කරේ. තේරුවන් සරණයි. මේ ටික තේරෙනවාදයි කියලාත් නිකන් යම්කිසි සැකයකුත් ඇති වෙනවා. නමුත් ඉතින් හිත ටිකක් අවසරා දැම්මොත් හොඳයි කියලා එහෙම එකකුත් හිතුණා. බලන්න. බොහොම පිටකන්නාත් ඒක තේරෙන සාමාන්‍යව මේ අනන්තරපත්‍ය කියන එක මේ දැන් රූප චිත්ත සමුත්ථාන රූප වගේ එකක් එක්ක සම්බන්ධ වෙන්නේම නැද්ද ස්වාමීන් වහන්සේ? ඒක රූපත් එක්ක සම්බන්ධ වෙන්නේම නැද්ද? මේවා ඒකකට නම් හොඳයි. ඒකටත් ඉන්නේ. දැන් බලන්න ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්. එතකොට කොහේ ගියොත් අසරණ වෙන්නේ නැහැ. මේ කියපු වචන ටිකේම තියෙන ටික. කවදාකවත්ම දැන් බලන්න මේ කවදාකවත්ම රූපයක් කුසල ධර්මයක් වෙන්නේ නැහැ. කවදාකවත්ම රූපයක් අකුසල ධර්මයක් වෙන්නේ නැහැ. කුසල ගතිය අකුසල ගතිය තියෙන්නේම මනෝ ධර්ම වලට විතරයි. කවදාකවත්ම රූපයක් සම්පයුක්තක ධර්මයක් වෙන්නේ නැහැ. හිතට සම්පයුක්තක ධර්මයක් වෙන්නේ ওই චෛතසික ධර්මය, මනෝ ධර්ම. ඊළඟට කවදාකවත්ම මනෝ ධාතුවක් හැටියට රූපයක් ගණන් ගන්නෙම නැහැ. අනිත් එක මනෝ විඥාන ධාතුව කියලා කියන්නේ කවදාකවත්ම රූපයක් නෙවෙයි මනෝ විඥාන ධාතුවේ හිතක්මයි.
සෝත විඥාන ධාතු, ගාන, ජීවහා කාය විඥාන ධාතුත් ඒ විදියමයි. ඊළඟට කවදාකවත්ම අභ්‍යාකෘතිය කියලා කිව්වන් පස්සේ පළමුවෙන් පහළ වෙන්නා වූ අව්‍යාකෘත ධර්මයෝ කියන ගන්නකොට ගන්නේ ඔක්කොම ටික මනෝ ධර්ම පමණයි. ඊළඟට මේ රූපවලටත් අව්‍යාකෘත කියන වචනේ පාවිච්චි කරනවා, නිවනටත් අව්‍යාකෘතය කියන වචනේ පාවිච්චි කරනවා. හැබැයි මෙතන පාවිච්චි කරන අව්‍යාකෘත කියලා කියන්නේ මනෝ ධර්ම පමණයි. ක්‍රියා අව්‍යාකෘත ධර්ම, ක්‍රියා හැටියට සලකන සිත්, ඊළඟට විපාක අව්‍යාකෘත ධර්ම. ඒ ටික විතරයි රූප මේකේ අන්තර්ගත කරන්නේ. කොහොමද කරනවා තේරුණා? හරි, තවත් ප්‍රශ්න තියෙනවා කාන්ති මාසින්. සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, දැන් මම මෙහෙම තේරුම් ගත්තොත් හරිද කියලා කියන්නේ, දැන් ස්වාමීන් වහන්සේ කිව්වා මෙතන චක්කු විඥානය කියනම අර සාපේක්ෂ සයිස්තික 7යි හිතයි වශයෙන් නාම ධර්ම 8 තමයි ඊළඟට මනෝ ධාතුවට අනන්තර ප්‍රත්‍යයෙන් සත්‍ය වෙනවා කියලා. එතකොට එතෙන්දි මනෝ ධාතුව කියන එකේදී සංඥාන්ත කිව්ව අර සාපේක්ෂ සාධාරණ 7යි විචක්ක විචාර අධිමොක්ඛ කියන තුනත් වෙලා ඒ හිතත් මනෝ ධාතු ඒ හිතත් එක්ක නාම ධර්ම 11ක් වෙනවා කියලා. ඒක සම්පටිච්ඡන සිත කියලා කියනවා. එතකොට මනෝ විඥාන ධාතුවේදී ඒක සංකීර්ණ සිත කියලා කියනවා. එතනදී චෛතසික කොහොමද ස්වාමීන් වහන්සේ යෙදෙන ප්‍රමාණය? ප්‍රශ්නේ වැරදි නම් හරි ගැස්කලා. හරි. ප්‍රශ්නේ අහපු තාලේ හරි. සංකීර්ණ සිතේ මම කීයක් කිව්වද? සංකීර්ණ සිතේ කීයක් කිව්වද මේ සිත් පහළ වෙනවා කියලා. සංකීර්ණ සිත් තියෙන තුනක්. එකක් තමයි උපේක්ඛා සහගත සංකීර්ණ සිත, කුසල විපාක, අනිත් එක අකුසල විපාක සංකීර්ණ සිත, අනිත් එක තමයි සෝමනස්ස සහගත සංකීර්ණ සිත. උපේක්ඛා සහගත සංකීර්ණ සිතක පහළ වෙන්නේ චෛතසික ධර්ම 10යි, සර්වචිත්ත සාධාරණ 7යි, විතක්කයයි, විචාරයයි, අදිමොක්ඛයයි. ඒකෝයි උපේක්ෂා සහගත දෙකේම තියෙන කුසල වශයෙන් හරි අකුසල වශයෙන් හරි. හැබැයි සෝමනස්ස සහගත සංකීර්ණයක් කියලා තව එකක් තියෙනවා. ඒකත් මනෝ විඥාන ධාතුවක් තමයි. ඒකේ තියෙන්නේ සර්වචිත්ත සාධාරණ 7යි, විතක්කයයි, විචාරයයි, අදිමොක්ඛයයි, ප්‍රීතියයි කියනා වූ තුන. එතකොට ඒ සෝමනස්ස සහගත සංකීර්ණ සිතයි ඒකේ එකයි, ඊළඟට සර්වචිත්ත සාධාරණ 7යි, අනිත් චෛතසික 4යි ගත්තන් පස්සේ 11ක් වෙනවා. ඒක නිසා සෝමනස්ස සහගත සංකීර්ණ සිතේ චෛතසික ධර්ම 11ක් වෙනවා. හිතත් එක්ක 12යි. හැබැයි උපේක්ඛා සහගත සංකීර්ණ සිතේ චෛතසික 10යි, හිතත් එක්ක 11ක් වෙනවා. ඒවා සංඥාට තේරෙනවා. දැයි මම ඉස්මතු කරගන්න තවත් හරි ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන අවස්ථාවක් තියෙනවා. දැන් තවත් පාඩමේ ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. තව අපිට විනාඩි 12ක් විතර කාලයක් තියෙනවා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. කරුණාකරලා ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. අපි මේවා මේ තවත් එකක් මෙහෙම කියලා දෙන්න පුළුවන්. මේ සමහර කරුණු කිව්වයින් පස්සේ මේ හිත නිකන් කලබල වෙලා කලබගෑනී වෙලා යන අවස්ථාවක් තියෙනවා. දැන් ඔය අපි එකකට නම් ලැබුවනේ දෙවිදියකට. මේ එකකට නම් තබලා තියෙනවා දෙවිදියකට. දැන් බලන්න එක වෙලාවකට මොන භවංග හිතක් කියලා කියනවා. ඊළඟට මේ භවංග හිත කියන එක විස්තර කරලා දුන්නාට මේ වගේ එකක් කියලා ඒක අර මේ ජීවිතය අංගයක් කියලා ඒක ඇත්ත වශයෙන්ම විපාක අව්‍යාකෘතයක්.
විපාක සිතක්නේ. ඉතින් ඔය දෙකේම කියන්නේ එකනේ. ඊළඟට පංචද්වාර ආවර්ජන සිත. ඒකත් ඇවිල්ලා මේ අව්‍යාකෘතයක් නේ. ඒකට කියන පංචද්වාර ආවර්ජන හිතේ කියන හැරෙන හින්දාවෙන් ඊට පස්සේ ඒකේ ඒ කියන්නේ ඒකට විපාකෙම උපදවන්න බැරි හයියක් නැති හින්දා ඒක අව්‍යාකෘතයි. නිකන් ඇවිල්ලා ඔය ඉන්නවා වැඩේ කරලා ඉන්නවා. ඊළඟට චක්කු විඥාන සිත. ඒකෙත් කුසලක් නෙවෙයිනේ. ඒක ඇවිල්ලා විපාක අව්‍යාකෘතයක් නේ. ඊළඟට විශේෂිත දොරටුවක් නමක් දාලා තමයි ඒකට කතා කරන්නේ. අනිත් ඒ වගේ පටලැවිල්ල නැති කරගන්න. මේවා දැන් චක්කු විඥාන ධාතු කිව්වත් චක්කු විඥානය කිව්වත් ඒ දෙකෙන්ම ඇත්ත වශයෙන්ම නිරූපණය වෙන්නේ කියවෙන්නේ එකක්නේ. ඊළඟට සම්පටිච්ඡන සිත කිව්වත් ඊළඟට මනෝ ධාතුව කිව්වත් ධර්ම වශයෙන් ගත්තයින් පස්සේ එකයිනේ. ඕකට වචන වශයෙන් කොහොම කිව්වට සම්පීර්ණයේ ඒකත් අනිත් එක තමයි ඒක අව්‍යාකෘතයක්. එක වෙලාවකට මනෝ ධාතුව කියනවා, අනිත් වෙලාවට සම්පටිච්ඡනේ කියනවා, අනිත් වෙලාවට අව්‍යාකෘතය කියනවා. ඒක විපාක අව්‍යාකෘතයක්. සම්පීර්ණයක් ඇවිල්ලා ඒකට වෙන නමක් වෙනවා. මනෝ විඥාන ධාතුව කියනවා විපාක අව්‍යාකෘතයක් කියලා කියනවා. ඊට පස්සේ සම්පීර්ණ හිතී කියලා කියනවා. වොත්තපණයක් ඇවිල්ලා ක්‍රියා අව්‍යාකෘතයක්. ඊට පස්සේ ඒකත් ඇවිල්ලා අව්‍යාකෘතය කියන විපාක අව්‍යාකෘතය කියන්න පුළුවන්, වොත්තපණය කියන්න පුළුවන්. ඒ වගේ තියෙනවා. දැන් චෛතසික ධර්ම කතාව කියුවන් පස්සේ එතන සම්පයුක්තක ධර්ම කියලා භාවිතා කරනවා. හැබැයි ඒවා චෛතසික තමයි. දැන් මේවා ඇවිල්ලා මේ ටික ඇවිල්ලා මේ මනස හැටියට ක්‍රියාත්මක වෙන ධර්ම ගුණයක් තියෙනවනේ. අරමුණු දැනගන්න, අරමුණු හඳුනා ගන්න, අරමුණු රසය විඳින මේ මනෝමය ධර්ම රාශියකට, මනෝමය ධර්ම සමූහයකට දාපු නම් හෙවත් පද සමූහයක් නෙවෙයි තියෙන්නේ. මේ පද සමූහයේ දැන් මෙහෙම ධර්ම නැත්තම්, මෙහෙම සිත් එකක් නැත්තම්, මෙහෙම චෛතසික ධර්ම නැත්තම් අපි කොහෙටද මේ මනෝ ධාතු කියලා දාන්නේ? කොහෙටද අපි මනෝ විඥාන ධාතු කියලා දාන්නේ? කොහෙටද සම්පටිච්ඡනේ කියලා දාන්නේ? තියෙනවද දෙයක්? නෑනේ. ඒ නිසා මේ සංඥාවක් එල්ලන්ට ප්‍රඥාක්තියක් කොහෙන් හරි ගැට ගහලා ඔය හැඩ වැඩ කරලා දාන්න. මොකක් හරි දෙයක් පෙනුනේ නැතුව කියන්න එපායි. දැන් හිත කියන එකට ඔය මනෝ ධර්මයකට ඔය මනෝ ධාතුව, ඔය චක්කු විඥානය අරහිනේ කිය ඔය වචන ඉල්ලලා තියෙනවනේ. ඔය මනෝ ධාතුව නැත්තම් ඔය මනෝ විඥාන ධාතුව හරි මොකක් හරි කියලා එහෙම ඉල්ලන්න දෙයක් නැහැ. වචනයක් වැඩක් නැහැ. ඒක නිසා මේව ඇවිල්ලා මේ සිත් තේලියේම ගත්තම අනිත් දැන් අපි හිතමු මේ භවංග චලන උපච්ඡේද පංචද්වාර ආවර්ජන චක්කු විඥාන සංකීර්ණ සත්‍ය සම්පටිච්ඡන සංකීර්ණ වෝත්තපන ජවන මේ සදාරම්මන ඊට පස්සේ භවංග. දැන් බලන්න වචන ටිකක් කොහොම හරි ගැට ගහගෙන ඉවර කොහොම හරි මේ කියාගෙන ඉන්නවා. දැන් ඔක කියලා කියනවා දැන් අපිට කටපාඩම්. මේ දැන් මේ වචන ඇවිල්ලා ලේබල් කිරීමනේ. මේ සිත් තේලියකට ඉතරම් රටාවකට ක්‍රියාත්මක දීගෙන යන්නා වූ මනෝ ධර්ම තේලියකට උඩින්
ඒවා වෙන වෙනම හඳුනා ගැනීමට ඒ මනෝ ධර්ම පීලිය වෙනම හඳුනා ගැනීමට දාපු ඒක උඩින් නිකන් කියලා තියෙන. ගාවන් නැතුව නිකන් කියලා තියෙන. මේ ලේබල් කැලේ ටිකක් නේ. ඉතින් මේකේ දැන් බලන්න අපි හිතමු පීලියකට කියලා තියෙනවා දෙයක්. ඒක උඩින් පොලෙන් වහලා තියෙනවා. පොලේ වහලා තියෙනවා. කැම තියෙන 17ක් කියන ඒක උඩින් පොලෙන් වහලා තියෙනවා. ඉතින් පොලේ කියන එක කැම නෙවෙයි. ඒක යටේ වහලානේ තියෙන්නේ. ඒක නිසා මේ කොළ කියන ඒවා කැම සංඛ්‍යාවට ගණන් ගන්නේ නැහැ. අනිත් ඒවා තමයි කැම සංඛ්‍යාවට බාරගන්නේ. හැබැයි උඩින් වහලා තියෙන්නේ. ඒ වගේ මේ සිත්වලට පීලියට ලස්සනට නම් ටිකක් හරියට පොලෙන් වහලා වගේ උඩට දාලා තියෙනවා. දැන් මේ පීලි දෙකක් නේ. නම් පීලියයි ඒ නමින් හඳුන්වන්නා වූ ධර්ම පීලියයි. එහෙමනේ. එතකොට මේකේ තියෙනවා මෙහෙම එකක්. මේකේ වැඩි බලය යන්නේ අර යටින් තිබෙනා වූ හිත් ටිකටයි. ඒවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඒවා විදර්ශනා කරන්න පුළුවන්. දැන් ඔය විදර්ශනා කරන්න පුළුවන් ගතිය තියෙන ඔය හිත් පවංග සිත් විදර්ශනා කරන්න පුළුවන් මනෝද්වාරයේ චක්කු විඥානයේ සම්පටිච්ඡන සීසන්තිරනව මොන නම් කිව්වත් ඔය විදර්ශනා කරන්න පුළුවන් ඒවා හේතු ඇති වෙනවා නැති වෙනවා හේතුවෙන් අට ගන්නවා ඇති වෙන්න දෙයක්ත් තියෙනවා නැති වෙන්න දෙයක්ත් තියෙනවා. හැබැයි අර මේ ඒකට දාලා තියෙනවානේ නම් ටිකක් ඔබ විදර්ශනා කරන්න බෑ. හරියටි විදර්ශනා කරන්න බෑ. ඒක විදර්ශනා කරන්න බැරුව නිසා ඔහි අත්‍යන්ත මාත්‍රයක් විතර තියෙනවා. දැන් අර මිනිස්සෙකුට කියලා තියෙනවා මිනිස්සෙක් ඉන්න යාට හිතක් අතක් පයක් හතක් බඩක් තියෙනවා. ඒ ශරීරේ රූපේ. ඊට පස්සේ වේදනාවක් තියෙනවා සංඥාවක් තියෙනවා සංස්කාර ස්වභාවය තියෙනවා විඥාන ස්වභාවය තියෙනවා. ඒවට දාලා තියෙනවා රංජිත් කියලා නම. ඉතින් මේ රංජිත් කියන ප්‍රඥාක්තියෙන් තමයි මේ අර කැලිපා හඳුනාගන්නේ. ස්කන්ධ පංචකය. හැබැයි ඒ ස්කන්ධ පහ රූපේ වේදනා සංඥා සංකාරේ පහම විදර්ශනා කරන්න පුළුවන්. ඒ පහම විදර්ශනා කරලා ඒ පහ නැති කරන්නත් පුළුවන් විදර්ශනාවෙන් ඒ විදර්ශනා කරලා නිවනට යන්න පුළුවන්. හැබැයි අර රංජිත් කියලා තියෙන එක විදර්ශනා කරන්න බෑ. ඒක තමයි ස්වභාවය. අනුමුත්තර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ආධ්‍යාත්මය ගැන මෙනෙහි කරලා කල්ප ලක්ෂයකට හිටදී උන්වහන්සේගේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය පිළිබඳව හොඳට මෙනෙහි කරලා සත්‍යාකාරය අවබෝධ කරගෙන ලෞතර ඒ අනුමුත්තර බුදුරජාණන් වහන්සේ ලෞතර බුදු වෙලා ඊට පස්සේ නිවනටපත් වුණා. දැන් ඒ ලෞතර බුදුරජාණන් වහන්සේට සැලකූ ඒ විඥාන ධාතුවනේ සංස්කාරනේ වේදනාවනේ සංඥාවනේ ඒ රූපස්කන්ධේ ධාතු වශයෙන් පරිවර්තනය වෙලා ධාතුත් අන්තරස්ථාන වෙලා මොකක්වත් නැහැ. නමුත් අනුමුත්තර බුදුරජාණන් වහන්සේ කියන ප්‍රඥාක්තිය අදත් වඳිනවා. අදටත් තියෙනවා. ඒක අනිත්‍ය වෙලා නැහැ. ඒක නිසා මේ දාලා තියෙන චිත්තචෛතසිකයන්ට දාලා තියෙන නම් සමූහය හේ පවතින ප්‍රඥාක්තිය හැටියට. ඒක විදර්ශනා කරන්න බෑ. ඒක නැති වෙන්නේ. ඒක යන්තම් නිකම් ප්‍රඥාක්ති පදමාත්‍රයක් පමණයි. නිවරටපත් වුණාන් පස්සේ වචනත් නැහැ. හේතුව වචන දැනගන්න අවශ්‍ය කරන ටූල්ස් එක නැහැ. ඒ නිසා අපි මේ කතා කරන ධර්ම
අපි මේ කතා කරන ධර්මවල ආනුභාව බලෙන් අපි මේ පුරුදු පුහුණු කරන්නා වූ කුසල චේතනාවන්ගේ ධර්මයන්ගේ ආනුභාව බලෙන් අපිට පින් කරාද කියලාවත් මතකයක් නැති. කුසල් කරාද අකුසල් කරාද කියලා කිසිම මතකයක් හැදෙන්නේ නැති. ඒ වගේම කිසිම නමක් දාගෙන කැළඹීමක් ඇති වෙන්නේ නැති. ස්ථානීය වන අතිශය සූක්ෂම වූ ධර්මයක් වන. පරම වූ අවිවේක වූ සූක්ෂම ධර්මයක් වන නිර්වාණ ධාතුවම මේ කුසල බලයෙන් මේ බණ ඇසීමේ හිතීමේ මෙනෙහි කිරීමේ බලයෙන් ඒ නිවන අවබෝධ වේවා. සෑම දිනාටම ඒ නිවන් පිණිස මේ මහා අද ප්‍රතිපත්ති මාර්ගයක් වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සාමනාස් මම හිතන්නේ අසංග මහත්තයර තව ප්‍රශ්න වර්ගයක් තියෙනවා. අපි අනිත් දවසේ ඒක සාකච්ඡාවට ගමු ස්වාමීන් වහන්සේ නම. හොඳයි මාත්‍යනා වෙන දවසේ ගමු. හොඳයි. එහෙනම් අදත් අත්‍තරම අපිට ඊටමත්ම වැදගත් වෙච්ච කරුණු ටික ස්වාමීන් වහන්සේ මතක් කරලා දුන්නා. මේක හරියමුත් අපිට මේ පිළිබඳව යම් මතක් කරවීමක් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ අපිට මේ ටික උගන්වලා තියෙනවා. ඉතින් මම හිතනවා අද මේ දීපු අපිට දක්වපු අනුග්‍රහයෙන් තව තවත් ඒ ධර්ම අපිට අඳුනා ගන්න ඒ වගේම අපිට මෙනෙහි කරන්න විදර්ශනා කරන්න අවශ්‍ය ශක්තිය බලය ලැබෙයි කියලා අපි හිතනවා ස්වාමීන් වහන්සේ. බොහොම පින් ඔබ වහන්සේට අපි මේ වගේ ඉතාමත් රැබෝ වෙනකම් මේ විදිහට අපි කෙරෙන අනුකම්පාවෙන් මේ දක්වන අනුග්‍රහයට මේ සියලු කුසල ධර්මයන්ගේ අනුභවයෙන් ඔබ වහන්සේ පතන බෝධියකින් නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ස්වාමීන් වහන්සේ අද වැඩසටහන නිමා කරන්න ස්වාමීන් වහන්සේටම නැවත වරක් අපි යොමු වෙනවා. සිරුවන් සරණයි. හොඳයි. ශ්‍රද්ධාවන්ත ගුණවන්ත තුන්වත්නි, කල්යාණ මිත්‍ර ධර්ම සමූහ කල්යාණ මිත්‍රයන් හැටියට මේ ධර්ම මණ්ඩලයේ එක්කාසු වෙලා මේ තුන්තුන් බොහෝම උත්සාහයක් අරගෙන මේ ධර්මය තේරුම් ගන්නට මහා මහන්සියක් දරනවා. එහි කල්යාණ මිත්‍ර පුරෝගාමීත්‍ය අරගෙන මේ පින්තුන්ගේ හිතවලට ධර්මයේ කාවද්දන්න සහ ධර්මයේ තුලින් විකාශනය කරන්න උත්සාහ දරන පින්වත් දලිතලුවත් මහත්මයා, ඒ පින්වත් මහත්මයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. එතුමාගේ රූපස්කන්ධයේ වශයෙන්ද පහළ වී තිබෙනා වූ යම්කිසි විරූපී වූ කරදරකාරී වූ යම්කිසි රූප සමූහයක් වේනම් ඒ සියල්ලම නැති වෙලා නිරෝගී භාවයේ කියන ධර්ම ස්වභාවය පහසුව ඇති කර ගන්නටත් හැකි වේවා. ඒ වගේම මේ පින්වත් මහත්මයාට මේ අපි වඩන්නා වූ දිනු කරන කුසල ධර්මයන්ගේ බලයෙන් සුවසේ ගුණ පුරාගෙන නිවනින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගම ඒ පෞදේශම දෙනාටම අද මේ සහ සම්බන්ධ වෙලා ඉන්න උපින්වත් මහත්මයාට මහත්මීන්ට ධර්මකාමී සෑම දෙනාටම නොතේරුණා වූ දෙයක් තේරුම් ගන්නට කියනවා නම් හොඳයි කියන හැඟීමේ කාර්යලා අහගෙන හිටියා වූ සෑම දෙනාටම මෙතින් බලෙන් සහ කුසල් බලෙන් ඒ කාන්තියම පරම ශාන්ත වූ පරම පවිවේකී පරිණේ නිර්වාණ ධාතුව උතුම් නිර්වාණ ධාතුව සතසේන කිසිම අමාරුවක් අපහසුයක් නැතුව ඊතා සුවසේ ඊතා සැපසේ දැනසිල්ලේම අවබෝධ කරගන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු 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 තෙරුවන් සරණයි. සාදු සිලවන්ත ගුණවන්ත පුණ්‍ය සාදු කුත්තා විතේරාගම් සම්පතිපාටිය සත්‍යා සීලා දයාවත් බුද්ධ බුද්ධං නමමා සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආතන තේරුම් ගන්න